समन्था चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝමි භික්ඛවේ තුපාරහා කතමේ චත්තාරෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තුපාරහෝ පංචේක සම්බුද්ධෝ තුපාරහෝ තථාගත ශාවකෝ තුපාරහෝ राजा चक्रवर्ती तुपारहो इमेको भिक्खवे चत्तारो पुग्गला तुपारहाति श्रद्धावंत पिन्वत्नी प्रज्ञा नालिका ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ වයලා අරංගල මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. එතුමිය අරමුණ හැටියට තබා ගත්තේ 2022 අප්‍රේල් 21 වන දින සිය 70 වන ජන්මදිනයේ සමරන වයලා අරංගල මහත්මනියගේ උපන් දිනයට උතුම් තෙරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමේ මූලික අරමුණින් යුක්තව එවාගේ මෙන් ජනිත වන්නා වූ අනන්ත පුණ්‍ය ශක්තියේ බලයෙන් එතුමිය නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ කායික මානසික සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තියම අරංගල මෑණියන්ට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම පාදුක්කේ පදිංචිව සිට 1998 වර්ෂයේ පරලෝසපත් වන්ට යෙදුණු ඒ.වී. යසපාල ආදරණීය පියාණන්ටත් W.A. ලිලි නෝනා උපාසිකා මාතාව ඇතුළු පරලෝසපත් සංසාරගත සිහි කටයුතු සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින ලතාරංගල, කමලාරංගල, රූපාරංගල, තිලකාංජලි අරංගල යන සහෝදරියන්ටත් ඒ වගේම චන්දශ්‍රී ගමගේ, ගුණතිලක ගමගේ, වීරසිංහ ගොරකාපිටි යන සොහිරන්ටත් ඒ වගේම මොමින්දි මිනෝජා යශෝදරා ගමගේ, තිලින ගමගේ, කසුන් ගොරකාපිටි යන දූපුතුන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය
චිරජීවනයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ දෙවෙනි කොටසේ චතුක්ක නිපාතයේ සඳහන් වන තූපාරහ සූත්‍ර දේශනාව. ඒ කියන්නේ තූපාරහ සූත්‍රය කියලා කියන්නේ පින්වත්නි, මේ ලෝකෙන් සමුගත්තාට පස්සේ ස්තූප හදලා වන්දනා කරන්නට පුළුවන් සුදුසු පුජ්‍යලයන් 4 දෙනෙක් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. චත්තාරෝ මේ භික්කවේ තූපාරහ, මහණෙනි, ස්තූප හදලා වන්දනා කළ යුතු පුජ්‍යලයන් 4 දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ, කවුද 4 දෙනා? තථාගතෝ වරහං සම්මා සම්බුද්ධෝ, තථාගත බුදුරජාණන් වහන්සේත්, පච්චේක සම්බුද්ධෝ තූපාරහෝ, එවාගේම පසේ බුදුරජාණන් වහන්සේත්, තථාගත ශාවකෝ තූපාරහෝ, තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක යන් වහන්සේලා, එහෙම නැත්නම් සංඝරත්නය, රාජා චක්කවර්ති තූපාරහෝ, එවාගේම සක්විත රජුරෝ. ඉමේකෝ භික්කවේ චත්තාරෝ පුග්ගලා තූපාරහති, මහණෙනි, මේ පුජ්‍යලයන් 4 දෙනා මේ ලෝකයෙන් සමුගත්තත් ස්තූප හදලා වන්දනා කරන සුදුසුයි කිව්වා. එනිසා අද අපි කතා කරන්නේ තූපාරහ සූත්‍රය. පළමු කොට බලන්න ඕනේ පින්නතුනි, තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ තූපාරහෝ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙනවා නම් උන්වහන්සේ තූපාරහයි. ඒ කියන්නේ පින්නතුනි, ස්තූප හදලා වන්දනා කරන සුදුසුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පින්නතුන්ට මතකයි, ද්‍රෝණ බ්‍රාහ්මණය ද්‍රෝණ 8කට අපේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා රජවරු 8 දිනකට බෙදලා දුන්නා. එයින් කෝලී වංශයේ වැසියන්ට ලැබුණු ධාතුන් වහන්සේලා ද්‍රෝණය ඒත්තු කරපු දේ තමයි ගංගානම් ගඟයිනි චෛත්‍යයක් හදලා මේ ද්‍රාසු දෝණිය පින්නතුනි තැන්පත් කළා. හැබැයි පසු කාලීනම මේ ගංගානම් ගංගිවුර පින්නතුනි හේදලා ගියා. චෛත්‍යයත් කැඩුනා. නමුත් ඒ ද්‍රාසු දෝණියේ තැන්පත් කළ තිබුණු කරඬුවට කිසිම හානියක් සිද්ධ වුණේ නැහැ. මේ කරඬුව පින්නතුනි වැටුනේ කොහාටද? ගංගානම් ගඟට. ඒ ගංගානම් ගඟේ මේ ද්‍රාසු දෝණියේ තැන්පත් කළ තිබුණු මේ කරඬුව ගහගෙන ගිහිල්ලා මේක මහ මුහුදට ගියා. ඒ මහ මුහුදේ ධාතු කරඬුව දිලිසී තියෙනකොට තමයි මහා කෙල කියන නාරජ්ජුරුවන් විසින් පින්නතුනි මේ ද්‍රාසු දෝණිය අරගෙන ගිහිල්ලා නාග ලෝකෙ වන්දනා කළා. එතකොට මේ ද්‍රාසු දෝණිය කොහාටද පින්නතුනි අයිති? රුවන්වැලි මහ සෑයටයි. පින්නතුන් දන්නව බුද්ධ අධිෂ්ඨානයේ පරිදි මගේ ධාතුන් වහන්සේලාගෙන් කොටසක් රුවන්වැලි මහ සෑය තැන්පත් උතුයි කියලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කළ අධිෂ්ඨාන පහ එකක් තමයි පින්නතුනි. ඒ අනුව පින්නතුන්ට මතකයි, දුටුගැමුණු මහරජුරුවෝ රුවන්වැලි මහ සෑයේ ධාතු ගර්භයේ දක්වා සෑය හදලා මහරහතන් වහන්සේලාට කිව්වේ, ස්වාමීනි, මට දැන් ඔබ වහන්සේලාගේ උදව්ව ඕනේ. මොනවද ඕනේ? මට ඕනේ මේ රුවන්වැලි සෑයටයි ධාතුන් වහන්සේලා කොටසක් තියෙනවා. ඒක ඔබ වහන්සේලාට පුළුවන් කරන්නට මට ඒ ද්‍රාසු දෝණිය ගෙනත් ඕන කිව්වා. එතකොට තමයි පින්නතුනි රහතන් වහන්සේලා සියලු දෙනාම සාකච්ඡා කළා. ඒකමතිකව තීරණයක් කරගත්ත සෝනුත්තර මහරහතන් වහන්සේට බාර දුන්නා. කුමක් කරන්නද? රුවන්වැලි සෑයට අයිති ද්‍රාසු දෝණිය වඩම්මන්න. දැන් මේ වෙනකොට කොහෙද පින්නතුනි ද්‍රාසු දෝණිය තියෙන්නේ?
නාග ලෝකේ මහා කෙල කියන නාරජ්ජුරුවන් විසින් පින්නතුණි අරගෙන ගිහිල්ලා වන්දනා කරනවා. සෝනුත්තර මහරහතන් වහන්සේ ඒ මහා කෙල කියන නාරජ්ජුරුවන්ගෙන් ඒ ද්‍රාදෝණ ඉල්ලුවත් පින්නතුණි දෙන්න බෑ කිව්වා. අකමැත්තෙන් උනත් සෝනුත්තර මහරහතන් වහන්සේ මේ මහා කෙල කියන නාරජ්ජුරුවන්ට කියන ඔබටවත් මටවත් ඒ ද්‍රාදෝණේ අයිති නෑ. ඕක අයිති රුවන්වැලි මහ සෑයට. ඒ නිසා දෙන්න කිව්වා. දුන්න පින්නතුණි. අනේ සෝනුත්තර මහරහතන් වහන්සේ තමයි ඒ ද්‍රාදෝණේ අරගෙන ඇවිල්ලා දුටුගැමුණු මහරජුරවන්ට දුන්නේ. දුටුගැමුණු මහරජුරව රුවන්වැලි මහ සෑයේ ඒ තථාගත බුදුරජාන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරන කොට රුවන්වැලි සෑයේ අදිෂ්ඨානයක් කළා. මොකද්ද? අවුරුදු 5000ක් කල් මේ සම්බුදු සසුන පවතිනවා ඒ කාන්තයි ඒ තාක්කල් මේ රුවන්වැලි මහ සෑයත් පවතින්නට ඕනේ. ඒකෙන් පින්නතුන්ට තේරෙනවා මේ ලෝකේ තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් ස්තූපයක් හදලා වන්දනා කරන පින්න සුදුසුයි පින්නතුනි. බුදු කෙනෙක් කවුද කියලා හඳුනගන්න ආර්ය ශ්‍රාවකයෙකුට බුදුගුණ මහා ගොඩක් ඕනේ නැහැ. එක බුදු ගුණයකින් උනත් තථාගතයන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න පුළුවන්. පින්වත්නි, අරහං බුදු ගුණයට පැහැදුනත් ඒ පහදින්නෙත් බුදුහාමුදුරුවන්ටයි. සම්මා සම්බුද්ධ බුදු ගුණයට පැහැදුනත් ඒ පහදින්නෙත් බුදුහාමුදුරුවන්ටයි. මේක ලස්සන බොහෝ උපමාවකින් දේශනා කරනවා. පින්තුනි, ගංගා නමයක් තියෙනවා. මේ ගංගා නමේම ගිහිල්ලා වැටෙන්නේ මහ මුහුදට. මහ මුහුදට අපි නමක් දානව නිවන කියලා. අරහං කියලා බුදු ගුණ ගංගාවක් තියෙනවා. අරහං බුදු ගුණේ වඩන්න කැමති කෙනා අරහං ගඟේ බැහැලා පීනගෙන යනවා. වැටෙන්නේ කොහාටද? නිවෙන් නැමැති මහ මුහුදට. සමහරු හරිය ආසයි සම්මා සම්බුද්ධ බුදු ගුණේ වඩන්න. සම්මා සම්බුද්ධ බුදු ගුණේ වඩන්න කැමති කෙනා සම්මා සම්බුද්ධ කියන ගඟේ බැහැලා පීනගෙන වැටෙන්නේ කොහාටද? නිවෙන් නැමැති මහ මුහුදට. ඒ නිසා පින්නදි තේරුම් ගන්න මොන බුදු ගුණේ වැඩුවත් ඒ ඇත්තට මුණ ගැහින්නේ තථාගත බුදුහාමුදුරුවෝ. ඒ වගේම පින්වත්නි, පාරමී පුරලා නැත්නම් පාරමී පුරන බෝසත්වරු නියත විවරණ ලබන ආත්මේ වෙනකොට කරුණු 8කින් සම්පූර්ණත්වයට පත් වෙන්න ඕනේ. සෑම මහ බෝසත්වරයෙක් බුදු වෙන්නට ඕනේ නම්. ඒක දේශනාවේ සඳහන් වෙනවා. manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝව චන්දතා අට ධම්ම සමෝදාන අබිනීහාරෝ සමිජ්ජති. මේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි පින්නතුනි, ස්තූපයක් හදලා තථාගත බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ ස්තූපයක් හදලා වන්දනා කරන සුදුසු වෙන්නේ ඇයි කියන කතාව. එහෙනම් නියත විරණ ලබන ආත්මය වෙනකොට සම්පූර්ණ වේතු පළවෙනි කාරණාව තමයි manussත්තං. බුදු වෙන්නට නම් මිනිහෙක් වෙන්න ඕනේ. දෙවියෙකුට බුදු වෙන්නට බෑ පින්නතුනි, මාරයෙකුට බුදු වෙන්නට බෑ, බ්‍රහ්මයෙකුට බුදු වෙන්නට බෑ. දෙකලිංග සම්පatti. ඒ කියන්නේ බුදු වෙන්නම් පින්නතුන් දන්නවා පිරිමියෙක් වෙන්න ඕනේ. ස්ත්‍රියකට බුදු වෙන්නට බෑ මේ ලෝකේ. තුන්වෙනි එක තමයි හේතු. ඒ කියන්නේ ඒ මහබෝසත්වරයාට රහත් වීමට තරම් පිං ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. හතරවෙනි එක පබ්බජ්ජා. ඒ කියන්නේ මහාන වෙන්න පින්නතුනි පින තියෙන්නට ඕනේ. පහ සත්තාර දස්සනං. තථාගත බුදු කෙනෙක් මුණ ගැහිලා ඒ බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් කියන්නට ඕනේ මොකද්ද? මෙන්න මේ උත්තමයා මෙපමණ කාලයකින් මෙන්න මේ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා ඒ තථාගත බුදුහාමුදුරන්ගේ ශ්‍රී මුඛයෙන් නිශ්චිත අනාවැකියක් පිට වෙන්නට ඕනේ. 6 හේතු සම්පatti. ඒ කියන්නේ භාවනා කළ උපදවා ගත යුතු ධාන මට්ටම් වලට ඒ මහ බෝසත්වරයට එන්න පුළුවන්කම තිබෙන්නට ඕනේ. 7 අධිකාරෝ. ඒ කියන්නේ තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ උනත් පූජා කරන්න චිත්ත ශක්තියක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන්නට ඕනේ. ඡන්දතා. 8 වෙනි එක කැමැත්තනේ. ඡන්දතා කියන්නේ කුමක් සඳහා කැමැත්තද?
දසපාරමී ධර්ම සම්පූර්ණ කරන්නට දැඩි වූ කැමැත්තක් ආශාවක් පින්නතුනි තියෙන්නට ඕනේ. එහෙනම් මතක තියාගන්න නියත විවරණ ලබනාත් මේ වෙනකොට සෑම මහ බෝසත්වරයෙක්ම මේ කරුණ වට පින්නතුනි සම්පූර්ණ කරලා තිබෙන්නට ඕනේ. දේශනාවේ කියනවා පින්නතුනි ගරු ගාරව යුත්තෝසෝ භගවා තේන වුච්චති. බුදුරජාණන් වහන්සේ අනුන්ගෙන් ගරුසලකලි ලබන්නට ඊටාම සුදුසු යෝග්‍ය උත්තමයන් වහන්සේ කෙනෙක්. ඒ වගේම පින්නතුනි බුදුගුණ අනන්තයිනේ. ඒ බුදුගුණ අනන්තයි කියන බව තේරුම් ගන්න තියෙන ප්‍රධාන ලක්ෂණය තියෙන්නේ කොතනද? ඉතිපිසෝ ගාථායමයි. පින්නතුන් දන්නවා ඉතිපිසෝ ගාථා පටන් ගන්න ඉතිපිසෝ භගවා. අවසන් වෙන්නේ ඒත් බුද්ධෝ භගවාතේ කියලා. පටන් ගන්නෙත් භගවා කියලා අවසන් වෙන්නෙත් භගවා කියලා. එහෙනම් අග ඉඳලා මුලට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. මුල ඉඳලා අගට ගියත් භගවා කියන වචනේ හම්බ වෙනවා. මේ වචන දෙකෙන් එළියට පින්නතුනි පණින්නට බෑ. මේ එකම චක්‍රයක් එක වලල්ලක් කැටි ගණන් ගන්නවා මිසක ඒ වචන එළියට පයින්න බැරි නිසා පින්නතුනි ආන්නතන තමයි බුදුගුණ අනන්තය කියන බවට ප්‍රධාන ලක්ෂණේ තියෙන්නේ. ඉතිපිසෝ ගාථායමයි. ඒ පටන් ගන්නෙත් භගවා කියලා අවසන් වෙන්නෙත් බුද්ධෝ භගවාතේ කියලා. බුදුහාමුදුරුවෝ ගැන නම් පින්නතුනි කොච්චර කතා කරන්න පුළුවන්ද? බුද්ධ කාලේ සමහර බුදුහාමුදුරුවෝ නොදැක, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දැකලා භාග්‍යතුන් වහන්සේගේ බණපදයක් නාහා ඒ දුටු පමණින් පින්නතුනි භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණව පැහැදුනා සමහරව. ඔය සේල කියන බ්‍රාහ්මණය ඔයත්තන්ට මතක ඇති සේල සූත්‍රයේ සුත්ත නිපාතේ බුදුහාමුදුරුවෝ බලන්න ගියපු වෙලාවේ ඒත් කල්පනා කරනවා අපේ වේද ග්‍රන්ථවල සඳහන් වෙලා තිබෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත උත්තමේ තමයි බුදු කෙනෙක් කියලා කියන්නේ. ඒ නිසා මේ උත්තමයේ ළඟත් එහෙනම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබෙන්නට ඕනේ. සේල බ්‍රාහ්මණය බුදුහාමුදුරන්ගේ පුරුෂ ලක්ෂණ 32කින් 30ක් දැක්කා. නමුත් දෙකක් දැක්කේ නැහැ. ඒ මොකද්ද? භාගතුන් වහන්සේගේ රහස් සංඝ සහ දිගු දිවක් ඇති බව. දැන් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් මේ දෙක දකින්න තාක්කල් සේල බ්‍රාහ්මණය කැමති නෑ මේ බුදු කෙනෙක් කියලා පිළිගන්නට. ඔය විචිකිච්ඡාවෙන් දැන් හිතනවා කල්පනා කරනවා. පිනදුර මතක දේ වෙලාවේ බුදුරජාන් වහන්සේ සිවුරත් අඳනියත් අතරින් තමන් වහන්සේගේ රහස් සංඝ සේල බ්‍රාහ්මණයට දකින්නට සැලැස්සුවා. ඊළඟට දිගු දිවක් ඇති බව භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ දිවෙන් පින්නතුනි දෙකන් ස්පර්ශ කළා. බුදුහාමුදුරු දිවෙන් නල්ල ස්පර්ශ කළා. ඒකෙන් සේල බ්‍රාහ්මණය තේරුම් ගත්ත මේ තථාගත බුදු කෙනෙක් කියලා. මේ ප්‍රශ්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ රහස් සංඝ පෙන්නවා කියන මේ ප්‍රශ්නය පින්නතුට මතකදී මිලින්ද ප්‍රශ්නය කියලා පොතක් තියෙනවා. ඒ කියන්නේ මිලිඳු රජුව ප්‍රශ්න අහනව නාගසේන ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. රජුව මේ ප්‍රශ්නය අහනවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ භාගතුන් වහන්සේ රහස් සංඝ පෙන්වීමට යාමේදී ඊටාම අපහසුතාවයට පත් වුණා නේද කියලා. ඒ වෙලාවේ නාගසේන ස්වාමීන් වහන්සේ මතක් කරන රජතුමනි ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා යම් කෙනෙක් කෙනවනම් බුදුරජාන් වහන්සේ බුදු කෙනෙකුට හදවත උනත් පෙන්නයි කිව්වා. හදවත උනත් පෙන්නයි කිව්වා. බාන බුදුහාමුදුරුවෝ ගැන කියපු කතාව පින්නතුනි ධර්මය අවබෝධ කරගන්න කියලා කෙනෙක් කෙනවනම් බුදුහාමුදුරුවෝ එච්චර හරියක් නෙවෙයි භාගතුන් වහන්සේ හදවත උනත් පෙන්නයි කිව්වා. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ ස්තූප හඳලා වන්දනා කරන සුදුසු නැද්ද? සුදුසුයි. අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්ම සම්පූර්ණ කළ නොවිදනා දුක් විඳලා
අපේ සියලු දෙනා වෙනුවෙන් තනියෙන් දුක් විඳලා බුදුහාමුදුරුවෝ මේක අවබෝධ කරගත්තේ. ඒ නිසා තථාගත බුදු කෙනෙක් නිවනට මඟ කියලා දෙනවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා ගණක මොග්ගල්ලාන කියලා. මේ ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා අවසන් වුණාට පස්සේ මෙතුමා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බණ කියනවනේ මේ බණක් අවසන් වෙනකොට සෑම මිනිස්සෙක්ම සාදු කියනවනේ ඒ සාදු කියන හැම මිනිස්සෙක බුදුහාම නිවන් දකින්නවද කියලා ඇහුවා බුදුහාරු ඒ ප්‍රශ්නේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා පැත්තට දාලා අහනවා මොග්ගල්ලාන ජේතවනාරාමේට යන්න පාර දන්නේ නැති මිනිසෙක් ඉන්නවා. ඔබෙන් ඇවිල්ලා අහනවා කොහොමද ජේතවනාරාමේට දෙවුරන් විහාරයට යන්නේ කියලා. ඔබ කොහොමද පාර කියන්නේ? බුදුහානේ මම කියනවා මේ මිස්සරහට යන්න ගමක් හම්බ වෙනවා යාට. ඒ ගමේ නතර වෙන්න එපා. ඒ ගම පහු කරලා ටික දුරක් යන්න ඊට පස්සේ නියම් ගමක් හම්බ වෙනවා යාට. තවත් ටික දුරක් යනකොට යාට ගමක් හම්බ වෙනවා. ඒකත් පහු කරන්න කැලෑව ඇතුලේ ලස්සන පන්සලක් තියෙනවා. ඒක තමයි ජේතවනාරාමය කියන්නේ. තාමනුස්සෙක් ඇවිල්ලා අහනවා ඒත් කොහොමද පාර කියන්නේ? බුදුහානේ ඒ මනුස්සයරත් පාර කියන්නේ මේ විදියටයි. ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය මේ දෙන්නගෙන් එක්කෙනෙක් සිහියෙන් හොඳට පාර අහගෙන හරියටම පන්සලට යනවා. නමුත් එක්කෙනෙක් මොකද්ද ඔළුවේ තියාගෙන පාර වරද්දගෙන වෙන පැත්තක යනවා. එතකොට ගණක මොග්ගල්ලාන ඒ මිනිස්සයා පාර වරද්දගත්තු එක ඔබේ වරදක්ද? මගේ වරදක් නෙවෙයි. එහෙනම් මොකද්ද වරද? බුදුහානේ මම කියන දේ කියන පාර ඒ මිනිස්සයා හරියට අහගෙන හිටියේ නෑ කිව්වා. ඒ වගේ තමයි ගණක මොග්ගල්ලාන ඔබ ජේතවනාරාමයට යන්න ඒ මිනිස්සු දෙන්නටම පාරක එක විදියටයි නිවනට යන්න මම සෑම දිනාටම පාර කියන්නේ එක විදියටයි පාර වරද්දගත්තට ඒක මට කරන්න දෙයක් නෑ ඒක මගේ වරද නෙවෙයි කිව්වා අක්කාතාරෝ තථාගතා තථාගත බුදුවරයෙක් කියලා කියන්නේ පින්නතුනේ ඒවට යන මඟ කියලා දෙන උත්තමයන් වහන්සේ නමක් විතරයි මේ ලෝකෙට පහළ වෙච්ච සෑම ශාස්ත්‍රෝරයෙක්ම දේශනා කළේ පින්නතුනේ දුක විතරයි බුදුරජාණන් වහන්සේ විතරයි දුකට හේතුව කියලා දුන්න උත්තමයන් වහන්සේ. ඒත් මදිවට දුක නැති කරන්නත් කියලා දුන්නා. ඒත් මදිවට දුකින් මිදෙන්නත් දුකින් මිදෙන මාර්ගයත් පින්නතුනේ කියලා දුන්නා. මේ පින්නතුන්ට මතකයි වක්කලී කියන තරුණයා බුදුහාඳුරන්ගේ රූප ස්වභාව කොච්චර ලස්සනද පින්නතුනේ මේක බලන්නම හිතාගෙන මහණුණානේ. මහණ වුණා. ඒ පැවිදි වෙච්ච වෙලාවේ සංසාර සාගරයෙන් ඊතර වෙනද මහණුනේ නෑ පින්නතුනේ බුදුහාඳුරන්ගේ රූප ස්වභාව බලන්න. භාග්‍යවතුන් වහන්සේ කියපු දෙත් පින්නතුන්ට මතකයි. කින්තේ වක්කලි ඉමිනා පූතිකායනෝ ධම්මං පස්සති සෝමං පස්සති. වක්කලි නුඹට කවදාවත් තථාගතයන් වහන්සේගේ මේ කුණු වෙන ශරීරය බලන් ඉඳලා ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නුඹ වක්කලි ධර්මයේ දකින්න ධර්මයේ දකපු දවසට සියල්ලට වඩා ලස්සනට මාව දකින්න පුළුවන්. පිළිතුරු මතකයි අපේ බුදුහාමුදුරුවෝ පිනිවන් පානකොට ලස්සන අදිෂ්ඨානයක් කළා. ඒ තමයි අනේ මිනිස්සුන්ට බුදු කෙනෙක් හැටියට මාව දකින්න පුළුවන්කම ලැබුණේ අවුරුදු 45යි. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් නොවේවා තැන් තැන් වලට විසිරියේවා. අනාගතයේ මිනිස්සු මාගේ ධාතුන් වහන්සේලාවත් දැකලා වැඳ පුදාගෙන ඒකේ හිත පහදවාගෙන සුගතිගාමී තත්වයටපත් වේවා කියලයි අපේ බුදුහාර සදාටම දිනෙත් පියාගත්තේ. ඒ නිසා තමයි අද රුවන්වැලි සෑයක් සෝමාවතියක් අබේග්‍රයක් ජේතවනයක් දලදා මාලිගාවක් මේ සියල්ලක්ම පිළිදි කරන්න පුළුවන්කම ලැබුණේ ඒ බුද්ධ අධිෂ්ඨානයේ පරිදි.
සාමාන්‍ය ධර්මතාවයේ තමයි දිගාසරි සම්පත් මිදලා මේ ලෝකේ බුදුවරයෙක් මේ ලෝකෙන් සමුගත්තාද පරිනිර්වාණයටපත් වුණාද ඒ භාගතුන් වහන්සේගේ අදිෂ්ඨානයේ පරිදි ධාතුන් වහන්සේලා ඒ ඝන බවටපත් වෙනවා. අඩුව ආයුෂෙන් යම්කසි බුදුවරයෙක් පිරිනිවන් පෑවොත් පින්නතුන් දන්නවා ඒ භාගතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන් තැන් කොට විසිරෙනවා. විපස්සේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80000ක් කල් මේ ලෝක ජීවත් වුණා. ඒක බොහෝ කාලයක්. ඒ නිසා උන්වහන්සේ අදිෂ්ඨාන කළා මොකද්ද? මිනිස්සුන්ට බොහෝ කාලයක් බුදු කෙනෙක් හැටියට මාව දකින්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා එක් ඝන බවටපත් වේවා තැන් තැන් කොට විසිරී නොවේවා කියලා අදිෂ්ඨාන කළා. නමුත් අපේ බුදුහාමුදුරුවෝ අඩුව ආයුෂෙන් පින්නතුනි පරිනිර්වාණයටපත් උනේ. බන්දුල සේනාධිපතියගේ බිරිඳ බන්දුල මල්ලිකාව අපේ බුදුහාමුදුරුවෝ පින්වන් පාලා දේහේ දවන්න චිතකයට පින්නතුනි අරගෙන යනකොට තමන් ළඟ තිබුණු මේල පළඳනාව සුවඳ පැනින් සෝදලා භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහයට පින්නතුනි පූජා කළා. මේ ශාසනයේ මේල පළඳලා ලැබූ ස්ත්‍රීන් 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි අපි කවුරුත් දන්න විසාකාව, අනික් කෙනා තමයි බුදුවන දාකිරි පිටු දුන්න සුජාතාව, අනික් කෙනා තමයි ඔය කියපු බන්දුල මල්ලිකාව. පින්වත්නි, තථාගත බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා මනුස්ස ලෝකේ, දිවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ තියෙන තාක්කල් තවත් බෝසත්වරයෙකුට බුදු වෙන්නට මනුස්ස ලෝකෙට එන්නට බෑ. දැන් අපේ බුදුහාමුදුරට කලින් බුද්ධත්වයට පත් වුණේ කාශ්‍යප බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තිබුණා. නමුත් යම් දවසක අපේ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අවසන් වුණා. අන්න එතකොට තමයි අපේ ගෞතම බෝසතාන් වහන්සේ නැත්නම් බුදුරජාන් වහන්සේට පින්නතුනි මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඒකෙන් තේරුම් ගන්න බුදු කෙනෙක්ගේ අබෑටයක් තරම් හෝ ධාතුන් වහන්සේ නමක් ලෝකේ කොතනක හෝ දිවි ලෝකේ මනුස්ස ලෝකේ ආදී කොතනක හෝ පවතින නම් ආයි ලෝකේ බුදු කෙනෙක් පින්නතුනි පහළ වෙන්නේ නැහැ. දිවි ලෝකේ තියෙනවා අපේ බුදුහඳුරන්ගේ සෑයක්. ඒ මොකද්ද? සිළුමිණි සෑයයි. අපේ භාගතුන් වහන්සේ කේශ ධාතුන් වහන්සේලා තන්පත් කළ හැදූ චෛත්‍යයයි. බ්‍රහ්ම ලෝකේ තියෙනවා සෑයක්. ඒ පින්නතුනි සළුමිණි සෑය. අපේ බුදුහාමුදුරුවෝ මහ බෝසත් කාලේ නැත්නම් බෝසත් අවදීයේදී පාවිච්චි කර වස්ත්‍ර යුගලය තන්පත් කළ හැදුවා සළුමිණි සෑය. ඒක සළුමිණි සෑයයි, සිළුමිණි සෑයයි, රුවන්වැලි සෑයයි මේ සෑම සෑයකම තියෙන සියලුම ධාතුන් වහන්සේලා යම් දවසක අවසන් වුණාට පස්සේ තමයි මතු මෛත්‍රී බෝසතාන් වහන්සේට මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුද්ධත්වයට පත් වෙන්න පින්නතුනි පුළුවන්කම තිබෙන්නේ. ඒකෙන් තේරුම් ගන්න අබෑටයක් තරම් හෝ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේ නමක් මනුස්ස ලෝකේ තියෙනවා නම් තවත් බෝසත්වරයෙකුට බුදු වෙන්නට එන්න බෑ පින්නතුනි. බෝසත්වරු තව ක්‍රම දෙකකට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි මනෝපනිදාන සහ වාක්පනිදාන. මනෝපනිදාන කියන්නේ සිතින් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. වාක්පනිදානය කියන්නේ වචනෙන් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමයි. මේ විදිහට සිතනොත් වචනේනොත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ අවසන් වුණාට පස්සේ තමයි නියත විවරණ ලබන ආත්මේ වෙනකොට මේ මහ බෝසත්වරයා අපි අර මුලින් කියපු කරුණ වට පින්නතුනේ සම්පූර්ණත්වයට පත් වෙන්නට ඕනේ. ඒ භාගයෙන් පින්නතුනේ බුදුරජාන් වහන්සේ ඊළඟ තූපාරා එහෙම නැත්නම් ස්තූප හදලා දාගැබක් හදලා වන්දනා කළ යුතු උත්තමයන් හැටියට දේශනා කළේ දෙවෙනි පුජ්‍යලයා උත්තමයන් වහන්සේ. ඒ තමයි පච්චේක බුද්ධෝ තූපාරහෝ, පසේ බුදුරජාණන් වහන්සේ තූපාරා.
බුදුරජාණන් වහන්සේලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන මේ පින්නතුන් යමක් දැනගන්න කැමැති ඇති. පච්චේක බුද්ධෝ නාම බුද්ධෝ අප්පත්වා බුද්ධානං uppajjana කාලයේව uppajjanti. මේ අනුව පේනවා පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේලාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළවන කාලයම පහළවන බව. බුදුරජාණන් වහන්සේ උපදින්නට පෙර පින්වත්නි පසේ බුදුවරු උපදිනවා. බුදුරජාණන් වහන්සේ උපදින්නට පෙර පසේ බුදුරු උපදිනවා. ලෞතර බුදු කෙනෙක් උපදිනකොටම පසේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි පරිනිර්වාණයටපත් වෙනවා. අන්න ඒ නිසා පින්නතුනි ඒක වටින දෙයක්. බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කාලවල පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. දැන් පාරමී පුරලා නැත්නම් බෝසත්වරයෙකුට පින්නතුනි කරුණු 8ක් සම්පූර්ණ වෙන්නට ඕනේ. කුමක් සඳහාද? බුද්ධත්වයටපත් වෙන්නට. නමුත් පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමකට සම්පූර්ණ වෙන්නට ඕනේ පින්නතුනි කාරණා 5යි. ඒක දේශනාවේ සඳහන් වෙනවා. manussත්තං ලිංග සම්පatti විගතාසව දස්සනං අධිකාරෝ ඡන්දතා ඒතේ අබිනීහාර කාරණා. ලෞතර බුදු බව ලබන කෙනෙක් නියත වෙන ලැබීමට කාරණා 8කින් පින්නතුනි සම්පූර්ණත්වයට පත් වෙන්න ඕන කියලා අපි කිව්වනේ. නමුත් පින්නතුනි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන උත්තමයෙක් කාරණා 8කින් සම්පූර්ණ විය යුතු නැහැ. කාරණා 5යි සම්පූර්ණ කරන්න ඕනේ. පළවෙනි එක තමයි manussත්තං අපි අර කියපු මිනිසත් බවක් ලබා තියෙන්නට ඕනේ. 2 ලිංග සම්පatti ඒ කියන්නේ මනුෂ්‍යාත්ම භාවය ලබන්නට ඕනේ පුරුෂයෙක් වෙන්නට ඕනේ. 3 විගතාසව දස්සනං බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියෙන්කට පත්තුණු කෙබඳු උත්තමයෙක් වෙතින් හෝ වේවා ජීවිත පරිත්‍යාගයෙන් විවරණයක් ලබන්නට ඕනේ පින්නතුනේ. ඒකයි විගතාසව දස්සනං කිව්වේ. විගතාසව දස්සනන්ති බුද්ධ පච්චේක බුද්ධ ශාවකානං යස්ස කස්සචි යත්තෝ. එහෙමයි දේශනාවේ සඳහන් වෙන්නේ පින්නතුනේ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගෙන් හෝ එහෙම නැත්නම් පසේ බුදු කෙනෙක්ගෙන් හෝ මහරහත් කියන මේ තුන්තරා බෝධියකට පත්තුණු කෙබදුත්තමෙක් වෙතින් හෝ වේවා ජීවිත පරිත්‍යාගයෙන් විරණයක් ලබන්නට ඕනේ. ඊළඟ හතරවෙනි කාරණාව තමයි පින්නතුනි අධිකාරෝ. ඒ කියන්නේ අධිකාරෝ කියලා කියන්නේ තථාගත බුදු කෙනෙක් වෙනුවෙන් හෝ එහෙම නැත්නම් තමන් විවරණය ලබන්නේ රහත් නමක් වෙතින් නම් පින්නතුන් රහතන් වහන්සේ නමක් වෙතින් නම් උන්වහන්සේට තමන්ගේ ජීවිතයේ වුණත් පින්නතුනි පූජා කරන චිත්ත ශක්තියක් ඇති පුජ්‍යලෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට ඡන්දතා. ඡන්දතා කියලා කියන්නේ බලවත් කැමැත්ත. මොකටද? මම පසේ බුදු වෙන්නට ඕනේ කියන ඒ කැමැත්ත පින්නතුනි තිබෙන්නට ඕනේ. මෙන්න මේ කියන කාරණා 5 තිබෙනවා නම් පින්නතුනි පසේ බුද්ධත්වයට පත් වෙන්නේ උත්තමයන් වහන්සේට ප්‍රමාණවත් වෙනවා. ඊළඟට පින්නතුන් දන්නවා බුදුවරු කොටස් 3කට බෙදෙනවනේ. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීරයාධික. ප්‍රඥාධික බුදු කෙනෙක් නම් පින්නතුනි පාරමී පුරන්ට ඕනේ කොච්චර කල්ද? අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕනේ කොච්චර කල්ද? කල්පලක්ෂ 8ක්. වීරයාධික බුදු කෙනෙක් නම් පාරමී පුරන්ට ඕන කොච්චර කල්ද? කල්පලක්ෂ 16ක්. එහෙනම් අපේ බුදුහාමුදුරුවෝ අයිති වෙන්නේ ප්‍රඥාධික බුදු කෙනෙකුට. ඒ නිසා උන්වහන්සේගේ පාරමිතා කාලයේ බවට පත් උනේ කල්පලක්ෂ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයයි. නමුත් අපේ බුදුහාන්ට කලින් බුද්ධත්වයට පත් උනේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ශ්‍රද්ධාධික බුදු කෙනෙක්. උන්වහන්සේගේ පාරමිතා කාලයේ බවට පත් උනේ කල්පලක්ෂ 8යි. නමුත් මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වීරිය අධික බුදු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ
පාරමිතා කාලයේ භවට පත් වෙන්නේ කල්පලක්ෂ 16යි. එතකොට පින්වත්නි බුද්ධත්වයට පත් වෙන්න අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් වෙනි අඩු බෑ වැඩි කාල පරිච්ඡේදයක් වෙන්නට ඕනේ. නමුත් පච්චේක බුද්ධ ඒ කියන්නේ පසේ බුදුරජාන් වහන්සේ නමක් භවට පත් වෙන්නට පින්නතුනේ දෙයාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී පූර්ණේ කරන්නට ඕනෑ වෙනවා. දෙයාසංඛ්‍ය කල්පලක්ෂයක්. පසේ බුදු භවට පත්වන ඒ බුදුරජාණන් වහන්සේ පින්වත්නි තමන් වහන්සේම ධර්මය අවබෝධ කරනවා අනුන්ට ධර්මය අවබෝධ කරවන්නට බෑ. බණ කියන්න පුළුවන් නමුත් තවත් කෙනෙකුට බණ කියලා මාර්ගඵල අවබෝධයට පින්නතුනිපත් කරවන්නට බෑ. දේශනාවේ කියනවා අත්තරස මේව පටිවිජ්ජන්ති න ධම්ම රසං. ඒ කියන්නේ අර්ථ රසයම පමණයි උන්වහන්සේලා දන්නේ ධර්ම රසය අනුන්ට බෙදා දෙන්නට පින්නතුනි බෑ. මෙන් කියන්නේ බණ කියන්නට බෑ කියන එක නෙවෙයි. මාර්ග ඵලයන්ට පත් කරවන්නට බැරි කියන එකයි. ඒ නිසායි කිව්වේ අත්තරස මේව පටිවිජ්ජන්ති න ධම්ම රසං කියලා. ඊළඟට උන්වහන්සේලාට ඉදිපාතිහාරය සියල්ලක්ක පින්නතුනි පවතිනවා. කාටද පසේ බුදුරජාන් වහන්සේලාට. එවෙන් අඩුපාඩුවක් නැහැ. උන්වහන්සේලා පසේ බුදු බවට පත් වෙලා පිරිනිවන් පානවා. නමුත් ලෝකයට ඒ තරම් වැඩක් නැහැ කියන එක නෙවෙයි ලෝකයට පින්නතුනි කියන්නේ මාර්ගඵල අවබෝධයට ලෝකයා පින්නතුනි පත් කරවන්නට බෑ. අනිත් එක උන්වහන්සේලා ඒ පසේ බුද්ධත්වයට පත් වෙන්න පින්නතුනි මහ පුදුමාකාරයකින්. දිනක් පින්නතුට මතක ඇති සුවඳවිලෝ ඒ කියන්නේ බර්ණැස්නෝ රජ කෙනෙක් පින්නතුනි තමන්ගේ දේවිය අමාත්‍ය මණ්ඩලයත් පරිවරාගෙන පිරිසත් සමග උද්‍යානයට ගියානේ. රජුරවන්ට පින්නතුනි මහන්සි නිසා රාජකුමාරිකාවක් ඒ වාගේම සුවඳවිලුම් වගේක් භාජනයකට අරගෙන මේ රජුරවන්ගේ පින්නතුනි හිසේ පරිමැද්දා. ඒ කියන්නේ රජුරෝ දැන් ඉන්නේ මේ කුමාරියගේ නැත්නම් මේ දේවියගේ උකුල උඩ පින්නතුනි. උකුල උඩ. දැන් දේවිය රජුරුවන්ගේ හිස අත ගන්නවා. හිස අත ගන්නකොට මේ කතා පින්නතුට මතක ඇති. මේ දේවියගේ එක අතක තියෙන වලලු දෙකක්. එක අතක තියෙනවා එක වලල්ලයි තියෙන්නේ. වලලු දෙකක් තියෙන මේ දකුණු අතෙන් ඔළුව අත ගන්නකොට මේ අත උඩහට පල්ලයට යනකොට මේ වලලු දෙක පින්නතුනි දැන් අත උඩට යනකොට වලලු දෙක ආපහු පල්ලයට යනවා. ඒ කියන්නේ මේ වල දෙක ටාන් ගාලා පින්නතුනි වදිනවා. වදින්නේ රජුණක් කන ළඟමයි. දැන් දේවිය අතක් රිදෙනකොට ඒ අතරලා අනිත් අතින් අත ගන්නවා. ඔළුව අත ගන්නවා. ඒක තියෙන එක වලල්ලා ඊ අතේ. ඒකට එක වලල්ලක් තියෙන තේ කිසිම සද්දයක් නැහැ නේ. මේ රජුරෝ කල්පනා කළා දෙයනේ වල දෙකක් තියෙන තේ කොච්චර සද්දයක් ඒ කියන්නේ ගැටීමක් තියෙනවද? නමුත් මේ තනිවලක් තියෙන තේ කිසිම ගැටීමක් නැහැනේ. පිරිසක් එක්ක ඉන්න එක හරි බාධා සහිතයි. ගැටීම් සහිතයි, කරදර සහිතයි. දහඳුරුත් වදාලා තනියෙන් ඉන්නකොට දෙවියෙක් වගේ ඉන්න පුළුවන්. නෑ තනියෙන් ඉන්නකොට බ්‍රහ්මෙක් වගේ ඉන්න පුළුවන්. දෙන්නෙක් ඉන්නකොට දෙවියෙක් වගේ ඉන්න පුළුවන්. තුන්දෙනෙක් එකතු වුණොත් කෝලාහලයක්ම තමයි කියුවා. දැන් මේ තනිවලක් ඉන්න දෙක කිසිම සද්දයක් නැහැ. පිරිසක් රැස් වෙන්න. එතන පින්නතුනි හරීම කලබලකාරී. මම මේ කිව්වේ මේ රජතුරුජ්ජරෝ පින්නතුනි එකෙනෙහිම උතුම් වූ පසේ බුද්ධත්වයට පත් වුණා හිටින්දිම. ඒකම අරමුණු කරගෙන. බිසව කතා කරලා කියන මහරජතුමනි දැන් මාලිගාවට යන්න නැගිටින සුදුසු වෙලාවයි කිව්වා. ඔළුව අත ගාලා ඉවරලා කිව්වා මේ දැන් මාලිගාවට යන්න සුදුසු වෙලාවයි කිව්වා. මිසවුනි මට දැන් රජතුමා කියලා කියන්න එපා කිව්වා. මම දැන් පසේ බුදු කෙනෙක්. කමාතුරු කතා කළා. මහරජුරුනි දැන් මාලිගාවට යන්න සුදුසු වෙලාවයි කිව්වා. එතෙන්දත් කියන මට රජුරු කියලා කතා කරන්න එපා. රජ වේසයෙන්ම මේ ඉන්න උත්තමයෙක් නිසා මට දැන් රජුරු කියන්න එපා. ඇයි එහෙම කියන්නේ? මම දැන් පසේ බුද්ධත්වයට පත් වෙලා තියෙන නිසා. ඒ නිසා මට
පසේ බුදුරෙකු හැටියට සලකන්න කිව්වා. දිස්සා සුවන්නස්ස පබස්සරානේ. මේ ගාථාවෙන් කිව්වේ පින්නතුනේ ඒකයි රන්වන් වලලු වල ශබ්දය අහලා එයින් ඇතිවෙච්ච යම්කිසි හැඟීමක් උඩ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය භාවනා කරලා මම දැන් පසේ බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කරලා මේ බර්ණස් නුවර රජුරෝ රාජ වේශයෙන්ම පින්නතුනි අහසට පැන නැගිලා ගන්ධ මාදන පර්වතයට වැඩම කළා. ඒ වැඩම කලේ කවුරු හැටියටද? පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියට. ඒසත් පින්නතුන් දැනගන්න පසේ බුද්ධත්වයට පත් වෙන්න කාරණා පහක් සම්පූර්ණ වෙන්නට ඕනේ. ඒ වගේම දයාසංගි කල්පලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ. මෙබඳු උත්තමයෙක් නැතම් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් දවසක මේ ලෝකෙන් සමුගත්තාද පරිනිර්වාණයට පත් වුණාද එබඳු උත්තමයන් වහන්සේ වෙනුවෙනුත් ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යයක් හදලා තූපාරහ ස්තූප හදලා වන්දනාක් සුදුසුයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් මතක තියාගන්න බුදු කෙනෙකුත් ඒ වගේම පසේ බුද්ධත්වයට පත් වෙච්ච උත්තමයන් වහන්සේ නමකුත් ඊළඟට තුන්වෙනි ස්තූප හදලා වන්දනා සුදුසු උත්තමයා තමයි පින්නතුනි මේ දේශනාව කියන තථාගත ශ්‍රාවකෝ තූපාරාව. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. පින්නතුන් අහලති පුරාණ කාලේ ලංකාවේ මාගම් දේශේ වාසය කළ මිලක්ක කියලා එක්තරා පින්නතුනි දඩයක් කරුවෙක්. දුර්ගමන මහරජුරුවන්ගේ පියා ඒ කාලේ කියන්නේ කාවන්ත රජුරුවන් කාලේනේ. එදා මේ මිලක්ක කියන වැද්ද දඩේමේ ගියා පින්නතුනි කිසිම සතෙක් දඩේමට හම්බුනේ නැහැ. මුවපැටෙක් දැක්ක හැබැයි. මේ කතාව පින්නතුන්ට මතකයි. මුවට පැටියට විද්දා. පුලුස්සගෙන කැලේදීම පින්නතුනි මේ වැද්දා මේ මුවපැටිය පුලුස්සගෙන කෑවා. ඊට පස්සේ විශාල පිපාසයක් මේ වැද්දට ආවා. පිපාසයේ සංසිඳව ගන්න බෑ. මතක තියෙන ඇලදොල වලට පින්නතුනි ගියා. ඒ හැමතැනම වතුර නැහැ. මිලක්ක වැද්දාට මතකයි කැලේ ආරණ්‍ය සේනාසනයක්. භික්ෂුණී වහන්සේලා 69ක් 79ක් පින්නතුනි වැඩ ඉන්න තැනක් එතන. මේ ආරණ්‍ය සේනාසනයේට හවස් වෙනකොට මේ මිලක්ක කියන වැද්දා ගියා. දැන් මොනවද ඕනේ? වතුර. පිපාස සංසිඳව ගන්න වතුර නැහැ පින්නතුනි කොතනකවත්. වතුර බොන්නයි ගියේ. දානශාලාවට ගියා. කලගෙඩි 10ක් තිබුණා. පින්නතුනි අනේ හරි පුදුමයි. එකකවත් වතුර නැහැ. මිලක්ක වැද්දට කෝපේ ඉවසිල්ලක් නැහැ. තනින් තන කුටි 60 70ක් තියෙනවා. ඒ කුටි ඔක්කොම වහලා හාමුදුරු කෙනෙක් නෑ දකින්නවත්. ඉවසිල්ලක් නැතුව බනින්න පටන් ගත්තා. කවුද මිලක්ක වැද්ද වතුර නෑ කියලා මේ. මේත්තෝ කැලේ මැද්දට වෙලා මහා කම්මැලි ජීවිතයක් ගත කරනවා. හරියට වතුර ටිකක්වත් තබාගෙන නැහැ හදිසියකට බොන්න කියලා මේ මිනි බයිනවා. මේ කෑ ගහන ශබ්දය අහලා ආරණ්‍ය සේනාසනයේ ලොකු හාමුදුරුවන්ට ඇහුණා. චුල්ල පිණ්ඩපාතික තිස්ස හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කවුදෝ මිනිහෙක් කෑ ගහන ශබ්දයක් ඇහුණා. උන්වහන්සේ කුටි අරගෙන ආවා එළියට. ඊතා ගොරෝසු පෙනුමක් පින්නතුනේ තියෙන මේ මිලක්ක වැද්දාගේ. ඊතා බියකරු පෙනුමක් තියෙන මිනිහෙක් බනිනවා. ඇයි මේ වතුර නෑ කියලා ආරන්නේ. ළඟට ගියා උපාසකුන්නේ ඇයි බනින්න මොකද්ද හේතුව කියලා ඇහුවා. ස්වාමිනී වතුර ටිකක් බොන්න යාවේ. කලගෙඩි 10ක් තියෙනවා ඒකවත් වතුර නෑ කිව්වා. හොඳයි උපාසක මහත්තයා එන්න. මේ මිනිස්සයා පස්සෙන් යනවා. මේ හාමුදුරන්ගේ පස්සෙන් යනවා. අර හාමුදුරුවෝ ගියා දානශාලාවට. කලගෙඩියක් උන්වහන්සේ උස්සලා ගත්තා. කලගෙඩියේ වතුර පෙරිලා අත් දෙක අල්ලන්න කියලා පින්නතුනි මේ කලගෙඩිය වලා මේ අත් දෙකට වතුර වක් කරනවා. කියන්නේ කට ළඟ තියලා වක් කරනවා. මිලක්ක වැද්දා බොනවා පිපාසය පුදුම පිපාසයක් පින්නතුනි
සංසිඳුන්නේ පිපාසය. කලගෙඩියක් බෙව්වා. දෙවෙනි කලගෙඩියත් පෙව්වා මේ හාමුදුරුවෝ. අන්තිමට කලගෙඩි 10ක් බෙව්වා. එතෙන්දි මේ හාමුදුරුවෝ කියනවා උපාසක මහත්තයා කිව්වට තරහ වෙන්න එපා. ඔබ නම් පන පිටින්ම මල පෙරේතෙක් කිව්වා. මරණ ඉස්සල වෙලා මල පෙරේතෙක් ඔබ. අපි 69ක් විතර ඉන්නෝ මේ ආරණ්‍ය සේනාසනේ. අපි 60 දෙනා දවසකට සෑහෙන වතුර බිව්වා. ඒ දවසකට සෑහෙන වතුර ටික මෙහෙතන තියෙනවා. බොහෝ දිනවල කලගෙඩි දෙකක්වත් වතුර අඩුමතර මිතුරුත් වෙනවා. නමුත් ඔබ කලගෙඩි 10න් බිව්වා පිපාසංසිදුන්නේ. ඊටත් වඩා පුදුම මේ කලගෙඩි 10 වතුර හිඳුණා. ඔබේ පාපේ මහත මෙතනින් හිතා ගන්න පුළුවන් කිව්වා. එතෙන්දි මේ වැද්දට පින්නතුනි කනගාටුවක් හරි සංවේගයක් දුකක් ඇති වුණා. ස්වාමීනි මම අවුරුදු 50 ගණනක කෙනෙක් මුළු ජීවිත කාලෙම සතුන් දඩයන් කරලා මං ජීවත් වුණේ. මම යටතේ සේවකයෝ 40ක් 50ක් විතර ඉන්නවා. සතුන් මරනවා, ඇත්තොත් මස් කනවා, ඒ ටික කරනවා. මාගම් පුරයට විකුණනවා. එක එක්කෙනා යවලා සතුන් කූඩු කරගෙන ඉන්නවා. දඩේ මේ යන්න බැරිදාට මරන්න. දඩේ මේ යන්න බැරි දවසට මරන්න සත්ව කූඩු කරගෙන ඉන්නවා. නමුත් ස්වාමීනි අද මේ කුඩා මුව පැටියෙක් මරාගෙන කෑවා. ගිය තන වතුර නැහැ. මට පළපුරුදු කොතනකත් මං වතුර බෙද වතුර තිබුණේ නැහැ ස්වාමීනි. මට දැන් තේරෙනවා කාරණේ මොකද්ද කියලා ගෙදර ගියා. භාර්යාවට කිව්වා මම ගැන බලාපොරොත්තු වෙන්න එපා ඔබතුමිය. මං මහාන වෙන්න යනවා. දුදරුවන්ටත් ඒ බව කිව්වා. හිර කරලා තිබුණු සතුන් සියලු දෙනාම නිදහස් කළා. මිමිලක්ක වැද්දා. දුනු ඊතල කඩලා බෙදලා දැම්මා. ආපහු ආවා. චොල්ල පිණ්ඩපාතයක තිස්ස හාමුදුරු ළඟට අඬලා වැළපිලා කියනවා නේ ස්වාමීනි ඔබ වහන්සේට පමණයි මව අපායෙන් නිදහස් කරන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි ස්වාමීනි. මම දැන් ප්‍රේතෙක්. අච්චර කලගෙඩි 10ක වතුර බීලත් මට ස්වාමීනි පිපාසංසිදුන්නේ නැහැ. මට දැන් පේනම නිසා ස්වාමීනි අනුකම්පා කළ මාව බේර ගන්න මාව මහාන කරන්න කියලා. කරුණාවෙන් මහාන කළා පින්නතුනේ. මිලක්ක වැද්දට මහාන කළාට පස්සේ නම් අන්තිම නම කිව්වේ මිලක්ක තිස්ස ස්වාමීන් වහන්සේ කියලා. මිලක්ක වැද්දා නමුත් මහානට පස්සේ මිලක්ක තිස්ස ස්වාමීන් වහන්සේ බොහෝ මෝනෑකමින් මහානදම් පිරුවා. පින්නතුට මතක ඇති දවස් ගාණක් පින්නතුනි ගත වුණා. භාවනා කරන්න බෑ නිදිමත එනවා. අන්තිමට පිදුරු වලින් දරණක් හදලා පින්නතුනි මේක තෙමන ඔළුවේ තියාගන්න ඔළුව තියාගන්නවා. එහෙම පින්නතුනි කරලා මේ රහත් වුණා. එහෙනම් ඒ එච්චර උත්සාහයක් ගත්ත උන්වහන්සේ වෙනුවෙනුත් ඒ කියන්නේ මේ ලෝකේ රහත් කියන උත්තමයන් වහන්සේලා වෙනුවෙනුත් උන්වහන්සේලා පින්වන් පෑවට පස්සේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තන්පත් කළ චෛත්‍යයක් හදන පින්නතුනි සුදුසුයි වන්දනා කරන්න. ඊළඟට අන්තිම 4 වෙනි පුජ්‍යලය තමයි රාජා චක්කවර්ති තූපාරහ. ඒ කියන්නේ සක්විත රජුරොත් පින්නතුනි ස්තූපයක් හදලා සුදුසුයි වන්දනා කරන්න. මොකද සක්විත රජෙක් කියලා කියන්නේ මේ ලෝකෙට කලාතුරකින් පහළ වෙන උත්තමයෙක්. භාගතුන් වහන්සේ පිනිවන් පාන්න සූදානම් වෙච්ච වෙලාවේ ආනන්ද හඳුරු ඇහුවේ ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ අවසන් කටයුතු කරන්න ඕනේ කොහොමද? ආදාහන කටයුතු. බුදුහාඳුරු වදාලා පින්නතුන්ට මතකයිනේ ආනන්ද සක්විත රජෙක් ආදාහනය කරන්න යම් විදියකට තථාගතයන් වහන්සේගේ දේහයත් ඒ විදිහට ආදාහනය කරන්න. බුදුහානේ සක්විත රජෙක් ආදාහනය කරන්නේ කොහොමද? ආනන්ද සක්විත රජුව මැරුණාම සක්විත රජුගේ දේහය 500 වතාවක් කප්පුලුන් වලින් ඔතලා සඳුන් තෙල් භාජනයක තන්පත් කරලා සඳුන් වලින් විතරක් දරසයක් අදලා ඒ තන්පත් කළ ආදාහනය කරනවා. තථාගතයන් වහන්සේටත් එබඳු ආදාහනයක් එබඳු අවසන් කටයුත්තක් කරන්න කිව්වා. ඒ විදියටම සක්විත රජුණන් විදියට. ආනන්ද හඳුරහන කියනවා ස්වාමිනී භාගතුන් වහන්සේ සක්විත රජුට කොද ඔබ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ආදාහනයේ සක්විත රජුගේ ආදාහනයට වඩා ඉහළින් කළ යුතුයි කිව්වා. බුදුහාඳුර වදාලා ආනන්ද සක්විත රජුගේ ආදාහනයට වඩා ඉහළින් භාගතුන් වහන්සේගේ ආදාහනය ගත්තොත් එදාට මිනිස්සු කියයි කිව්වා.
බුදුහරිනකම්ම කතා කළේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නමුත් ගත් ආදාහන පූජෝත්සවයේ අන්න සක්විති රජුණයකටත් වඩා හිලින් යාගෙක් ගත්තයි කියකෝ. මට පවුනේ ආනන්ද මට බැලලා මිනිස්සු කටවරද්දගෙන පව් කරගන්නවා කිව්වා. සක්විති රජුණන්ගේ ආදාහනයට වඩා පහලින් ආනන්ද භාගතුන් වහන්සේගේ ආදාහනය ගන්න එපා. එදාට මිනිස්සු කියයි කිව්වා. සක්විති රජුරෝ තරම් බුදුහාමුදුරු වටින්නේ නැහැ කියලා. ඒ කතා දෙකම අහන්න තියන්න එපා. ඒ නිසා ආනන්ද මේ ලෝකේ ඉහළින්ම කරන ආදාහන පූජෝත්සවය තමයි කාගේද? සක්විති රජුරුවන්ගේ ආදාහන පූජෝත්සවය. ඒ විදිහට තථාගතයන් වහන්සේගේ ආදාහනියත් සිද්ධ කරන්නට කිව්වා. ඒ නිසා සක්විති රජුරුව කියන්නේ මේ ලෝකෙට පින්නතුනි කලාතුරකින් පහළ වෙන උත්තමයෙක්. එබඳු කෙනෙක් උදෙසාත් මේ ලෝකෙන් සමුගත්තාම ස්තූපයක් අඳලා වන්දනා කරන සුදුසුයි කියලා බුදුහාඳුරු දේශනා කළා. ඒ සමය ඉගෙන ගත්ත පින්නතුනි අංගුත්තර නිකාය දෙවෙනි කොටසේ චතුක්ක නිපාතයේ සඳහන් වන තූපාරහ සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි. සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ වයලා අරංගල මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. එතුමිය බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ 2022 අප්‍රේල් මාසේ 21 වන දින සිය 70 වන උපන් දිනයේ සමරන වයලා අරංගල මෑණියන්ට අපි ආශිර්වාද කරනවා. උතුම් විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් වයලා අරංගල මෑණියන්ට තව තවත් හොඳට පින්කම් කරගන්න, බණ භාවනාදී කටයුතු කරගන්න, මෑණියන්ට කායික මානසික සුවපත් භාවය ලැබේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම හොඳට පින්කම් කරගන්න නිදුක් බව, නිරෝගී බව, දීර්ඝායු සම්පන්නියම ලැබේවා. සුබ උපන් දිනයකට අරංගල මෑණියන්ට රත්නත්‍රේහි ආශිර්වාදයම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පාදුක්කේ පදිංචිව සිට 1998 වර්ෂයේ පරලෝක සපත් වන්ට යෙදුණු ඒ.වී. යසපාල පියාණන්ටත් ඒ වගේම W.A. ලිලි නෝනා උපාසිකා මාතාව ඇතුළු පරලෝක සපත් සංසාරගත සී කටයුතු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සෑම දනාගේම සසර ජීවිත පරලොව ජීවිත සුවපත් කර ගනිත්වා. උතුම් වූ අමාමහ නිවනින්ම නිවී සනසෙත්වායි. සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින ලතා අරංගල, කමලා අරංගල, රූපා අරංගල, තිලකාංජලි අරංගල යන සහෝදරියන්ටත් ඒ වගේම චන්දසිරි ගමගේ, ගුණතිලක ගමගේ, වීරසිංහ ගොරකාපිටිය යන සහෝදරයන්ටත් ඒ වගේම ඔමින්දි මිනෝජා, යශෝදරා ගමගේ, තෙලින ගමගේ, කසුන් ගොරකාපිටිය යන දූපතුන් ඇතුළු පවුලේ සියලු දෙනාටම ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තන්පත් කොට ඇති රුවන්වැලි මහ සෑයේ අනන්ත ගුණ බලයෙන් මෑණියන්ගේ සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට සිතක් ශාන්තියක් යහපතක් වේවා. ඒ සෑම දෙනාගේම අනාගත ජීවිත හැමතින්න වාග්ය සම්පන්න වේවා. නිදුක් නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කරලා හොඳට පින්දහම් සිද්ධ කරගන්නට ඇත්තන්ට දිගාසරි සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ වසංගතයෙන් පීඩාවටපත් සෑම දෙනාටමත් වසංගතයෙන් මිය පල්ලවසපත් වුණු සියලු දෙනාටමත් මේ පින් ලැබේවා. රටදෑ වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලුම දෙනාටම උතුම් ධර්ම අවබෝධ වේවා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය තුලින් උතුම් නිවනම සාක්ෂාත් වේවායි. සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි පින්නතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ද්වේෂක්ඛයෝ නිබ්බානං